සරල ඉංග්‍රීසි වාක්‍ය රටාවෙන් ටිකක් එහාට ගිහිල්ලා සංකීර්ණ විදිහට එහෙම නැත්නම් ටිකක් ඇඩ්වාන්ස් විදිහට වාක්‍ය ලියන්න බලාපොරොත්තු වෙන ඔබටයි මේ පැසිව් ඉන්ෆිනිටිව්ස් පාඩම් මාලාව ගෙන එන්නේ. පාඩම් දෙකකින් සමන්විත මේ පාඩම් මාලාවේ පළවෙනි කොටස තමයි මේ විදිහට ඔබට කියලා දෙන්නේ. ඉතින් සටහන් පොතක් අරගෙන හොඳින් සවන් දෙන්න. මේකේ ඔබ නොදත් කරුණු රාශියක් තියෙන්නට පුළුවන්. ඒ වගේම ඔබ මෙච්චර කාල ඉගෙන ගත්ත දේ තුල යම් ව්‍යාකූලත්වයක් තියෙනවා නම් ඒකත් නිරවුල් කරගන්න පුළුවන්. මුලින්ම අපි බලමු ඉන්ෆිනිටිව් එකක් කියන්නේ මොකක්ද? දැන් ඒක ඇක්ටිව්ද පැසිව්ද කියලා දැනගන්න කලින් අපි ඉස්සෙල්ලම ඉන්ෆිනිටිව් එකක් කියන්නේ මොකක්ද කියලා බලමු. දැන් මේ උදාහරණ තුනක් ඔබට තිරේ දිස් වෙනවා. බලන්න එකේ පළවෙනි එක. I want to complete this. I want to complete this. දැන් මේ පළවෙනි වාක්‍යය ගත්තහම ඔබට want කියලා ක්‍රියාපදයකුයි complete කියලා ක්‍රියාපදයකුයි දෙකක් තියෙනවා. ඒතර ඔබ ඔන්න ගැටලුවක් එන්න පුළුවන්. ඒතර මතක තියාගන්න මේකේ කතෘ ළඟින්ම තියෙන ක්‍රියාව තමයි want කියන එක. I want. එතකොට to කියන නිපාත කොටසක් එක්ක complete කියලා තවත් ක්‍රියාපදයක් අපි යොදලා තියෙනවා. ඒතර මේ වාක්‍යය I want to complete කියලා හැදෙනවා. ඒතර මේකේ අර්ථය බලන්න. මට මේක අවසන් කරන්න උවමනායි. ඒතර want කරන්නේ උවමනායි කියන එක to complete. මොකක්ද උවමනා? අවසන් කරන්නට. එතකොට ඉංග්‍රීසි වාක්‍යයක් තුල ප්‍රධාන ක්‍රියාවට අතිරේකව තවත් ක්‍රියාපදයක් අපි යොදනවා නම් to සමග අපි ඒකට කියනවා to infinitive කියලා. ඒතර දැන් මේකේ want කියන ප්‍රධාන ක්‍රියාවට අමතරව to කියන preposition එකත් එක්ක තවත් ක්‍රියාපදයක් එකතු වෙලා තියෙනවා. ඒක අපි to infinitive කියනවා. මෙතනදී මේ to එක යොදලා තියෙන්නේ base form verb එකක්. ඒ කියන්නේ මේ complete කියන්නේ base form එක. ඒතර මේ to එක මෙතනදී අපිට completes දාන්න බෑ. completing දාන්න බෑ. completed දාන්න බෑ. දාන්න පුළුවන් complete කියන base form එක විතරයි. එතකොට මේකේ අදහස අවසන් කරන්නට කියන. එහෙම නැතුව මෙතන මේ වාක්‍ය දිහා බැලුවම අවසන් කරනවා කියලා අර්ථයක් කොහෙවත් නැහැ. මේ වාක්‍යයෙන් කියන්නේ අවසන් කරන්න උවමනාව ගැනයි. එතකොට බලන්න ඉන්ෆිනිටිව් එකක් විදියට verb එකක් දැම්මම ඒකේ ක්‍රියාරූපේ නැති වෙනවා. එහෙම නැත්නම් ඒකේ action එක complete වෙන්නේ නැහැ. ඒතර ඒ නිසායි අපි ඒවට infinitives කියලා කියන්නේ. දැන් බලන්න දෙවෙනි උදාහරණය. I can complete this. I can complete this. දැන් මේකේ can කියලා ක්‍රියාපදය තියෙනවා, complete කියලා තවත් ක්‍රියාපදයක් තියෙනවා. දැන් මෙතන to එකක් නැහැ. එතකොට බලන්න මේකේ මුල් ක්‍රියාපදය ඇවිල්ලා can. මේ can කියන ක්‍රියාපදයේ අයිති වෙන්නේ auxiliaries වල. එහෙම නැත්නම් උපකාරක ක්‍රියාපදවල modal verbs ගණයට. එතකොට දැන් මතක තියාගන්න ඉංග්‍රීසි භාෂාවේ modal verb එකක් එක්ක අපිට ඍජුවම base form verb එකක් දාන්න පුළුවන්. to දාන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ මෙතන I can to complete කියලා දාන්න අවශ්‍ය නැහැ. එහෙම දාන්නත් බෑ. I can complete. දැන් තව උදාහරණ ගත්තොත් I will complete, I should complete, I must complete, I might complete. එහෙම නැත්නම් I should complete මේ ආදී වශයෙන් ඔබට modal verbs එක්ක මේ base form එක දාන්න පුළුවන්. මෙතනත් මේ යමක් අවසන් කරනවා කියලා අදහසක් නැහැ. මෙතනින් දෙන්නේ මට මේක අවසන් කරන්න පුළුවන් කියලා පුළුවන්කම ගැන කියනවා. ඒතර ඔබට දකින්න පුළුවන් මෙතනදිත් මේ complete කියන action එක වෙන්නේ නැහැ. එතකොට මෙතනදිත් මේ complete කියන ක්‍රියාපදය ඇවිල්ලා infinitive වලින් තියෙන්නේ. මෙතන මේ complete කියන ක්‍රියාවට ඉස්සරහින් to කියන කොටස නැති නිසා අපිට මේක bare infinitive එහෙම නැත්නම් zero infinitive කියලා කියන්න පුළුවන්. එතකොට මම ඔබේ පහසුවට තවත් උදාහරණයක් දීලා තියෙනවා. He is going to help her. මෙතන is going කියලා කියන්නේ present continuous. ඒ කියන්නේ යනවා කියන අදහස. He is going to help her කියන්නේ මං ඔහු ඇයට උදව් කරන්න යන්නේ කියන අදහස. එතකොට එතනදිත් ඔහු මොකටද සූදානම් වෙන්නේ? මොකටද යන්න හදන්නේ? to help her. ඇයට උදව් කරන්න. එතකොට මෙතනදිත් to help කියලා කියන්නේ infinitive ස්වරූපය. දැන් අපි බලමු මේ infinitive usage එක මොකක්ද? එහෙම නැත්නම් මොකටද අපි මේ infinitives use කරන්නේ? දැන් කලින් උදාහරණ දෙකක් අපි කතා කළා. I want to complete this. මට මේක අවසන් කරන්න ඕනේ. ඒ වගේම I can complete this. මට මේක අවසන් කරන්න පුළුවන්. එතකොට අපි එතන උවමනාවක් සහ පුළුවන්කමක් කිව්වා. එතකොට මේක මොකද්ද මේක භාවිතා වෙන්නේ? මේක භාවිත වෙන අවස්ථාවන් මොනවද කියලා දැන් ඔබට තිරේ දිස් වෙනවා. ප්‍රධාන වශයෙන් භාවිත ක්‍රම 4ක් තියෙනවා. දැන් බලන්න පළවෙනි උදාහරණය. We want to see you.
ඒ කියන්නේ දැන් අපි අර කලින් කතා කරපු උදාහරණයටම සමාන එකක් we want to see you. අපිට අවශ්‍යයි ඔබව දකින්න. එතකොට මෙතන මේ want කියන ක්‍රියාපදයෙන් අපි අහනවා what කියන ප්‍රශ්නේ. want මොකක්ද වමනා? මොකක්ද වමනාව? to see බලන්න. එතකොට මෙතනදී මේ ඉන්ෆිනිටිව් එක මේ ක්‍රියාපදයේ එහෙම නැත්නම් මේ වාක්‍යයේ ඩිරෙක්ට් ඔබ්ජෙක්ට් එක එහෙම නැත්නම් ඍජු කර්ම කොටස විදියට මෙතන යෙදිලා තියෙනවා. එතකොට මේ to සමග ක්‍රියාපදයක් එකතු කරලා මේ ඉන්ෆිනිටිව් ස්වරූපය අපිට වාක්‍යයක ඩිරෙක්ට් ඔබ්ජෙක්ට් එක විදියට පාවිච්චි කරන්න පුළුවන්. හොඳට බලන්න ඒකේ වාක්‍ය ස්ට්‍රක්චර් එක. want කියන්නේ action verb එකක්. ඒ කියන්නේ මේක ක්‍රියාරූපී ගණයට අයිති වෙන verb එකක්. ඒකත් එක්ක ඍජුවම to දාලා තව verb එකක් එකතු වෙලා තිනවා. ඒ කියන්නේ මේ action verb එකක් එක්ක to infinitive යෙදිලා තියෙනවා. අන්න ඒ අවස්ථාවේදී තමයි අපිට මේකට direct object එකක් කියලා හඳුන්වන්න පුළුවන්. දැන් බලන්න දෙවැනි උදාහරණය. My dream is to win the game. My dream is to win the game. කියන්නේ මගේ සිහිනය තරඟයේ දිනන එක. දැන් මෙතනදී මගේ සිහිනය මොකද්ද? to win the game. එතකොට මගේ සිහිනය ගැනමයි to win the game කියන එකනුත් කියන්නේ. අන්න ඒවට අපි subject complement කියනවා. ඒ කියන්නේ වාක්‍යයේ subject එක. එහෙම නැත්නම් කර්තෘ පදය ගැනම නම් කර්ම කොටසනුත් එහෙම නැත්නම් ක්‍රියාවට පස්සේ එන කොටසනුත් විස්තර කරන්නේ එහෙම නැත්නම් අර්ථයක් එකතු කරන්නේ ඒ subject එකටම නම් අපි ඒක subject complement කියනවා. එතකොට මේ subject complement එකක් හැමතිස්සෙම යෙදෙන්නේ link verb එකක් එක්ක. link verb කියලා අපිට හඳුන්වන්න පුළුවන් අර්ථයක් ගන්න නැති එහෙම නැත්නම් ක්‍රියාවක අර්ථයක් ගන්නෙ නැති ක්‍රියාපද. විශේෂයෙන්ම අපිට be verbs am is are was were හඳුන්වන්න පුළුවන්. ඒ වගේම එතනින් එහාට අපිට තවත් ක්‍රියාපද තියෙනවා අර ක්‍රියාවක අර්ථයක් දෙන්නේ නැහැ. link verbs ඒ කියන්නේ සම්බන්ධ කරන කර්තෘ කොටස සහ කර්ම කොටස. දැන් අපි become කියන එක හිතන්නකෝ. I became a doctor කිව්වොත් මම වෛද්‍යවරයෙක් වුණා. එතනදිත් became කියන්නේ link verb එකක්. එතකොට බලන්න link verb එකක් එක්ක infinitive form එක යෙදෙනවා නම් අන්නේ usage එක අපි subject complement කියලා හඳුන්වනවා. ඊළඟට බලන්න තුන්වෙනි usage එක. I do not have a pen to write. I do not have a pen to write. මට ලියන්න පෑනක් නැහැ. දැන් මෙතනදී බලන්න දැන් කලින් ස්වරූප දෙකේම ඍජුවම ක්‍රියාපදයේ එක්ක තමයි ඉන්ෆිනිටිව් ස්වරූපේ දැම්මේ. දැන් මේ තුන්වෙනි එකේ do not have කියන ක්‍රියාපදයේ සහ to write කියන ඉන්ෆිනිටිව් ස්වරූපේ අතරට a pen කියලා කොටසක් ගෙනල්ලා තියෙනවා. අන්න එහෙම ගෙනාවට පස්සේ එතනින් එහාට තියෙන කොටසෙන් අර ගෙනාපු කොටසට අර්ථයක් තමයි එකතු කරන්නේ. දැන් මේක බලන්න I do not have a pen. මට පෑනක් නැහැ. එතකොට මොකටද පෑනක්? to write. පෑන ඕනේ ලියන්නනේ. එතකොට a pen කියන නාම පදයට වැඩි අර්ථයක් එකතු කරලා තියෙනවා to write කියන infinitive එකෙන්. එතකොට අන්න ඒ නිසායි ඒකට adjective එකක් කියන්නේ. ඒ කියන්නේ නාම විශේෂණයක් කියලා කියන්නේ. ඊළඟට බලන්න හතරවෙනි ස්වරූපය. I need a class to learn English to pass the exam. දැන් මේක ටිකක් දීර්ඝ වාක්‍යයක් ඒ වගේම දැක්කම සංකීර්ණයි. දැන් මේකේ බලන්න පළවෙනි කොටස. I need a class to learn English. මට පන්තියක් ඕන ඉංග්‍රීසි ඉගෙන ගන්න. එතකොට මෙතනදිත් අර adjective එකේ උදාහරණේ වගේම need කියන ක්‍රියාපදයයි to learn කියන ක්‍රියාපදයයි අතරට a class කියන කොටසක් එකතු කරලා තියෙනවා. object එකක් ඇවිල්ලා තියෙනවා. එතකොට මෙතන මේ to learn කියන infinitive එකේ usage එක තමයි adjective එකක් විදියට. class එකක් ඕනේ. මොකටද class එකක්? class එකෙන් මොකද්ද කරන්නේ? learn ඉගෙන ගන්නවා. ඊට අමතරව මෙතන to learn English කියන කොටසට අමතරව ආපහු infinitive එකක් එකතු කරලා තියෙනවා to pass the exam කියලා. එතකොට දෙවනි infinitive එකේ බලන්න භාවිතය. I need a class to learn English. මට ඉංග්‍රීසි ඉගෙන ගන්න class එකක් ඕනේ. මොකටද ඉංග්‍රීසි ඉගෙන ගන්න? to pass the exam. එතකොට අවශ්‍යතාවය කියන ක්‍රියාපදයට මොකක්ද ඇත්තටම අවශ්‍යතාවය? exam එක සමත් වීම. එතකොට මේ need කියන ක්‍රියාපදයට අදාළව තමයි to pass the exam කියන කොටසෙන් විස්තරයක් දෙන්නේ. මොකක්ද ඇත්තටම අවශ්‍ය exam එක pass වෙන එක? why එහෙම නැත්නම් for what? එතකොට මේ to pass the exam කියන කොටසෙන් need කියන ක්‍රියාපදයේ විස්තර කරනවා. අර්ථයක් එකතු කරනවා. එතකොට ක්‍රියාපදයකට යම් අර්ථයක් එකතු කරනවා නම් ඒකට අපි adverb එකක් කියලා කියනවා. මෙතන මේ structure එක හැදුනේ infinitive ස්වරූප දෙකක් තියෙන නිසා. එතකොට infinitive ස්වරූප දෙකක් තියෙනකොට
පළවෙනි ස්වරූපය ඇවිල්ලා ඇඩ්ජෙක්ටිව් එකක් විදියට අපිට හඳුන්වන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක ඩිරෙක්ට් ඔබ්ජෙක්ට් එකක් වෙන්නත් පුළුවන්. දෙවනි ස්වරූපයෙන් මොකද කරලා තියෙන්නේ? වාක්‍යයේ ප්‍රධාන ක්‍රියාවට අර්ථයක් එකතු කරලා තියෙනවා. I need a class to learn. මට ක්ලාස් එකක් ඕන ඉංග්‍රීසි ඉගෙන ගන්න. එතකොට ක්ලාස් එක මොකටද? to learn English. එතකොට මේ සමස්ත මේ ක්ලාස් එකේ අවශ්‍යතාවය මොකටද? to pass the exam. එතකොට need කියන ක්‍රියාපදයට තමයි to pass the exam කියන අර්ථය එකතු කරලා තියෙන්නේ. එතකොට දැන් ඔබට ඉන්ෆිනිටිව් ස්වරූපයේ භාවිතයන් 4ක් තිබෙනවා. එතකොට මේවා මේ විශේෂයෙන්ම ඉන්ෆිනිටිව් කියලා හඳුන්වන්න හේතුව ක්‍රියාපදයක් මේවට අදාළ කරගන්න නිසා. දැන් මෙතන මේ to see, to win, to write, to learn එහෙම නැත්නම් to pass කියන එකට වෙන තනි නාම පදයක් දැම්මනම් ඒක ඉන්ෆිනිටිව් ෆෝම් එකක් නෙමෙයි. ඒක සාමාන්‍ය වාක්‍යයක්. මෙතන වෙනසකට තියෙන්නේ to කියන එකත් එක්ක තවත් action verb එකක් අපි ගෙනල්ලා තියෙනවා. එතකොට ඒ නිසායි අපි විශේෂයෙන්ම මේ ඉන්ෆිනිටිව්ස් කියන කොටස උගන්වන්නේ. දැන් අපි ඉන්ෆිනිටිව්ස් මොනවද කියලා ඉගෙන ගත්තා. ඉන්ෆිනිටිව්ස් වල භාවිතයන් කොයි වගේද කියලා ඉගෙන ගත්තා. දැන් අපි බලමු මේ ඉන්ෆිනිටිව් එකක් යොදාගත්තම වාක්‍යයක අර්ථය වෙනස් වෙන්නේ කොහොමද කියලා. දැන් මේ උදාහරණ දෙකක් දීලා තියෙනවා. The lamb is ready to eat. The lamb is ready to eat. දැන් මේකේ බැටළුවා ලෑස්ති කන්න. එතකොට the lamb is ready මෙතන is කියන්නේ link verb එකක්. එතකොට දැන් බැටළුවා කෑම කන්න ලෑස්ති. මෙතන ready කියන්නේ adjective එකක්. එතකොට බැටළුවා මොකටද සූදානම්? එතකොට සූදානම් කියන්නේ මෙතන adjective එකක්. එතකොට the lamb is ready to eat. බැටළුවා කන්න ලෑස්ති. එතකොට මෙතන බලන්න is කියලා දාලා තියෙනවා තනියෙන්. එතකොට මේක active voice. ඒ වගේම infinitive එක to eat. ඒකත් active voice. එතකොට මෙතන වාක්‍යයයි infinitive එකයි දෙකම active voice වලින් දාලා තියෙන්නේ. එතකොට මේකේ අදහස බැටළුවා මොකක් හරි කෑමක් කන්න ලෑස්ති. ඒ කියන්නේ බැටළුවා තමයි කනවා කියන ක්‍රියාපදේ කරන්න ලෑස්ති වෙන්නේ. දැන් බලන්න දෙවනි උදාහරණේ. The lamb is ready to be eaten. The lamb is ready to be eaten. දැන් මෙතන the lamb is ready. බැටළුවා ලෑස්ති. එතකොට එතනත් පළවෙනි වාක්‍යය ඇවිල්ලා active voice. හැබැයි දෙවනි කොටස බලන්න to be eaten. එතකොට මේ to කියන එකත් එක්ක කලින් වගේ කෙලින්ම eat කියන base form එක දැම්මේ නෑ. eat කියන එකේ passive form එක දැම්මා. එතකොට infinitive එක භාවිත කරන එක භාවිත රටාවක් තමයි to සමග be සහ past participle එක. ඒ කියන්නේ දැන් මෙතන eat කියන එකේ past participle ස්වරූපය eaten. එතකොට අපිට නිකම්ම to eaten දාන්න බෑ. ඒ නිසා be කියන පදය ගේනවා. එතකොට to be eaten කියලා එනවා. එතකොට මේකේ වෙනස වෙන්නේ දැන් අපි දන්නවා passive voice වල භාවිතය තමයි කර්තෘ රහිතයි කියන එක. එහෙම නැත්නම් කර්තෘ කරන ක්‍රියාවේ ක්‍රියාව විතරක් පෙන්නනවා. කරන කර්තෘ එළියට දානවා. දැන් පළවෙනි එකේ the lamb is ready to eat කියන එකේ කරන කර්තෘ තමයි lamb. එයා තමයි කන්න ලෑස්ති වෙලා ඉන්නේ. හැබැයි දෙවැනි එකේ lamb ready to be eaten. අන්න to be eaten කියලා passive කරාම lamb නෙමෙයි කන්නේ, වෙන කෙනෙක් තමයි කන්නේ. දැන් to eat නම් බැටළුවමයි කන්නේ, to be eaten නම් බැටළුවා කන කතාවක් නෙමෙයි කියන්නේ, වෙන කෙනෙක් කන්නේ. එතකොට මේකේ අදහස තමයි බැටළුවව කෑමට ලෑස්ති. ඒ කියන්නේ අපි දුමු බැටළු මස් හදලා තියෙනවා. ඒ මස් රෙඩි දැන් ඕන කෙනෙකුට බැටළු මස් කන්න පුළුවන්. එතකොට අපි කියනවා the lamb is ready to be eaten. දැන් ඔන්න මේ බැටළුවා උයලා තියෙන කන්න පුළුවන්. එතකොට බලන්නකෝ වාක්‍ය දෙක වෙනස් වුණ විදිය. පළවෙනි එකේදී බැටළුවා කෑම කනවා, දෙවෙනි එකේදී බැටළුවව කනවා. එතකොට බලන්න පැසිව් දාපු ගමන් ඉන්ෆිනිටිව් එක පැසිව් වුණ ගමන් ඒ පැසිව් ඉන්ෆිනිටිව් කොටස කරන්නේ වාක්‍යයේ කර්තෘ නෙමෙයි. අන්න ඒකයි මේ පැසිව් ඉන්ෆිනිටිව් වල භාවිතය වෙනස් වෙන්නේ. දැන් ඇක්ටිව් ඉන්ෆිනිටිව් නම් ඒ ඉන්ෆිනිටිව් කොටසත් කරන්නේ ඒ වාක්‍යයේ කර්තෘම තමයි. දැන් හිතන්නකෝ I want to complete this කිව්වම මට තමයි ඕනේ මේක ඉවර කරන්න. වෙන කෙනෙක් නෙමෙයි ඉවර කරන්නේ. මං කියන මට ඕනේ මේක ඉවර කරන්න. දැන් ඒ වගේ මෙතන the lamb is ready to eat කිව්වම බැටළුවා තමයි කෑම කන්න ලෑස්ති. දැන් දෙවැනි එකේ the lamb is ready to be eaten. අන්න දෙවැනි එකේ to be eaten කියලා ඉන්ෆිනිටිව් කොටස විතරක් අපි පැසිව් කළා. එතකොට ඒ ඉන්ෆිනිටිව් කොටස මේ කර්තෘට අදාළ දෙයක් නෙමෙයි, කර්තෘට ලැබෙන දෙයක්. එතකොට මේ to be eaten කියලා පැසිව් කොටස කරන්නේ එළියේ ඉන්න වෙන කෙනෙක්. එතකොට වාක්‍ය අදහස වෙනත් වෙනවා.
බැටළුවව කන්න ලෑස්ති. එහෙම නැත්නම් බැටළුවව තමයි දැන් කන්න සූදානම් කරලා පිළියෙල කරලා තියෙන්නේ. දැන් අපි තවත් ඒ වගේ උදාහරණයක් අරන් බලමු. දැන් බලන්න. I need to explain again. I need මට අවශ්‍යයි මොකක්ද අවශ්‍ය to explain again. To explain කියලා කියන්නේ infinitive එකක් active voice. මොකද to එක base form එක දැම්මම ඒක active voice. එතකොට I need to explain again කියන්නේ මට නැවත පැහැදිලි කරන්න අවශ්‍යයි. එතකොට පැහැදිලි කරන්න අවශ්‍ය කාටද? මටයි අවශ්‍යයි. එතකොට පැහැදිලි කරනවා කියන එක කරන්නේ කවුද? පැහැදිලි කරනවා කියන එක කරන්නේත් මම්ම තමයි. එතකොට ඒකයි I need to explain again. දැන් දෙවනි වාක්‍යය බලන්න. I need to be explained again. එතකොට අර ඔන්න to explain කියන කොටස passive වලට හරවනවා. එතකොට passive වලට හරවන්නේ කොහොමද? explain කියන එක past participle වලට හැරවෙනවා අගට ed එකතු වෙලා. ඒ වගේම passive නිසා මේකට be එකතු වෙනවා. එතකොට I need to be explained again. එතකොට බලන්න මේකේ I need කියන කොටස active voice, to be explained කියන්නේ passive voice. එතකොට අවශ්‍යතාවයේ තියෙන්නේ මට උනාට explain කරන්නේ මම නෙමෙයි. මොකද දෙවනි කොටස passive නිසා. එතකොට වාක්‍යයක් passive නම් ඒකේ කරන කෙනා එළියේ ඉන්නේ. මුල ඉන්නේ ලැබෙන කෙනා. එතකොට මෙතන I need කියන එකේ අවශ්‍යතාවයේ මට තිබුණට to be explained මේක ඉන්ෆිනිටිව් එක පැසිව් නිසා මම නෙමෙයි එක්ස්ප්ලেইন කරන්නේ මටයි එක්ස්ප්ලেইন කරන්නේ. එතකොට මට අවශ්‍ය වෙලා තියෙන්නේ මට නැවත පැහැදිලි කිරීමක්. එතකොට හිතන්නකෝ යම් කෙනෙක් මට දැන් පාඩමක් කියලා දෙනවා. එතකොට මට ඒක අපැහැදිලි වුණා නම් මම කියනවා I need to be explained again. මට අහපව් එක පැහැදිලි කරන්න. මං වෙනුවෙන් පැහැදිලි කරන්න. එතකොට මම පැහැදිලි කරනවා නෙමෙයි මටයි පැහැදිලි කරලා දෙන්නේ. එතකොට බලන්න පොඩි වෙනසයි වාක්‍යයේ ඇක්ටිව් එක පැසිව් කරාම බලන්න වාක්‍ය අර්ථය කොච්චර වෙනස් වෙනවද කියන එක. දැන් අපි දන්නවා ඇක්ටිව් ඉන්ෆිනිටිව් එකක සහ පැසිව් ඉන්ෆිනිටිව් එකක වෙනස. ඒ වගේම ඔබ මතක තියාගන්න මේ ඉන්ෆිනිටිව් ස්වරූපවල එහෙම නැත්නම් පැසිව් ඉන්ෆිනිටිව් වල එක භාවිතයක් විතරයි. අපි ඊළඟ කොටසේ තමයි ඊතුරු භාවිතයන් පිළිබඳව සාකච්ඡා කරන්නේ. දැන් මෙතනදී දැන් අපි ඇක්ටිව් සහ පැසිව් ඉන්ෆිනිටිව් වල වෙනස දන්නවා. දැන් අපි කරන්න යන්නේ ඔරිජිනලි ඇක්ටිව් ඉන්ෆිනිටිව් එකක් තියෙන වාක්‍යයක් අපි පැසිව් වොයිස් වලට හරවන්නේ කොහොමද? එහෙම නැත්නම් පැසිව් ඉන්ෆිනිටිව් වලින් පෙන්වන්නේ කොහොමද? දැන් වාක්‍යයක් තියෙනවා බලන්න. I want to complete this. දැන් අපි කලින් කතා කරපු උදාහරණේ මට මේක අවසන් කරන්න අවශ්‍යයි. එතකොට මේකේ අවසන් කරන්න අවශ්‍යයි කියලා කියන්නේ මම. එතකොට මේකේ අවශ්‍යයි කියන්නේත් මම, මේකේ කම්ප්ලීට් කරන්නෙත් මම්ම කියන අදහස තියෙනවා. මොකද මේක ඇක්ටිව් ඉන්ෆිනිටිව්. එතකොට ඉන්ෆිනිටිව් එක ඇක්ටිව් නම් ඒ කම්ප්ලීට් කියන එක කරන්නෙත් අර I කියන සබ්ජෙක්ට් එකම තමයි. එතකොට මේ ඔරිජිනල් වාක්‍යයක්. එතකොට මේකේ අවසන් කරන දෙයක් ගැන තියෙනවා. this complete what this complete කරන්නේ මොකද්ද මේක. එතකොට ඉන්ෆිනිටිව් ස්වරූපෙත් එක්ක බැඳිච්ච ඍජු කර්මයක් තියෙනවා. එහෙම නැත්නම් ඩිරෙක්ට් ඔබ්ජෙක්ට් එකක් තියෙනවා. මෙතන want එකයි to complete එකයි අතර මුකුත් නැහැ. ඒකත් ඔබ මතක තියාගන්න මේ ස්ට්‍රක්චර් එක want සහ to complete කියන අතරට මුකුත් ඇවිල්ලා නැහැ. හැබැයි complete කියන එක අගට තියෙනවා this කියලා ඔබ්ජෙක්ට් එකක්. එතකොට දැන් මේක පැසිව් හරවන්න අවශ්‍යයි මේ this කියන ඔබ්ජෙක්ට් එක මුලට දාලා. එතකොට මට මේක අවසන් කරන්න ඕමනායි කියන එකේ මම කියන කෙනා හලනවා පැසිව් වොයිස් වලදී. ඇයි පැසිව් කියන්නේ කතෘ අපිට වැඩක් නැහැ. එතකොට දැන් මට මේක අවසන් කරන්න ඕමනායි කියලා මට කියන්න පුළුවන් අපිට එහෙම නැත්තම් මේ අවශ්‍ය දේ පෙන්නලා මේක අවසන් කරන්න ඕනේ. එතකොට මේක අවසන් කරන්නේ මම නෙමෙයි වෙන කෙනෙක්. එතකොට අපිට මේ I want to complete this කියන එක පැසිව් හරවනවා නම් මොකද කරන්නේ? අර this කියන ඔබ්ජෙක්ට් එක මුලට ගේනවා. this. එතකොට අර want කියන ක්‍රියාව පැසිව් වොයිස් වලට හරවනවා. එතකොට මේකේ ඇත්තටම වෙන්නේ I want කියන කොටස. දැන් ඒක තමයි මේකේ වාක්‍ය. to complete කියන්නේ ඉන්ෆිනිටිව් එක. මේක එතකොට I want කියන කොටස පැසිව් වොයිස් වලට හරවනවා කොහොමද? this එක මුලට ගෙනල්ලා this is wanted. එතකොට මේකේ I කියන කෙනා හැලුණට පස්සේ කරන කෙනෙක් නැහැ. කරන කෙනා එළියේ එන්නේ. එතකොට මොකද වෙන්නේ? ඉන්ෆිනිටිව් එකත් පැසිව් වොයිස් වලට හරවන්න වෙනවා. complete කියන එක to be completed. complete කියන එකේ past participle එක completed. ඒ වගේම be එකතු කරලා තියෙනවා. මේ to plus be plus
past participle එක කියන්නේ එක ස්වරූපයක් විතරයි. මේකේ තව ස්වරූප තියෙනවා. ඒවා අපි දෙවනි කොටසෙන් සාකච්ඡා කරමු. දැන් බලන්න this is wanted to be completed. මේක අවසන් කරන්න වමනායි. එතකොට දැන් මේක අවසන් කරනවා කියලා කතෘ කෙනෙක් මේකේ නෑනේ. කතෘ කෙනෙක් නැති හින්දායි මේක passive voice වලින් අපි තිබ්බේ. එතකොට බලන්න this is wanted to be completed. එතකොට දැන් මට මේක කරන්න ඕන නම් මම නම් මේක කරන්නේ මම කියනවා මටයි මේක කරන්න ඕනේ. I want to complete this. එහෙම නැතු හිතන්නකෝ මම ආයතනයක මැනේජර් කෙනෙක්. දැන් එක ටාස්ක් එකක් තියෙනවා එම්ප්ලොයිස්ලා විසින් කරන්න ඕනේ. හැබැයි කළා නෑ. මං එම්ප්ලොයිස්ලා ගෙන්නලා ඒක පෙන්නලා කියනවා this is wanted to be completed. මේක ඉවර කරන්න ඕන. එතකොට මේක ඉවර කරන්න ඕනේ කියන එකේ මම ඉවර කරනවා නෙමෙයි ඉවර කරන කට්ටියෙන් ඉස්සරහා. හැබැයි ඒගොල්ලන්ව සඳහන් කරන්නෙත් නෑ. ඉවර කරන කෙනාව සඳහන් කරන්නෙත් නෑ. කෙලින්ම කියනවා this is wanted to be completed. මේක ඉවර කරන්න ඕනේ. එතකොට මේ කොටස ඇතුලේ කතෘ කෙනෙක් නෑ. ඒ කියන්නේ මේක අවසන් කරන කෙනෙක්වත් නෑ. ඒ වගේ මේක වමනායි කියලා කෙනෙක්වත් නෑ. අවසන් කරන්න වමනා දේ ගැන තමයි මේකේ පැහැදිලි කරේ. එතකොට ස්ට්‍රක්චර් එක ආයි බලන්න I want to complete කියන එකේ want සහ to complete කියන එක මැද මුකුත් නැහැ. අග තියෙනවා this කියන ඔබ්ජෙක්ට් එක. එතකොට ඒක මුලට ගරන් want කියන එක passive voice කරා complete කියන එක passive voice කරා. එතකොට active එකක් passive කරන්නේ කොහොමද කියන knowledge එක මෙතනදී අවශ්‍යයි. ඒ වගේම ඔබට මේක ඉගෙන ගන්නකොට ඔබට තවත් දෙයක් හිතෙන්න පුළුවන්. ඒ තමයි දැන් ඇයි මේකේ I want කියන කොටස එම්මම තියෙද්දී this කියන එක අරගෙන complete කියන එක passive කරන්න බැරි. දැන් මේ අන්තිමට රතු පාටින් තියෙනවා I want this to be completed. ඇයි මෙතනදී එහෙම කියන්න බැරි? ඒකට හේතුව තමයි original වාක්‍යයෙන් මමයි මේක කරන්න කියලා තියෙනවා. ඔන්න original වාක්‍යය ඇතුලේ want එකයි to complete එකයි අතර මැදට පන තියෙන කව ඔබ්ජෙක්ට් එකක් ආවනම් ඒ කියන්නේ you කියලා හිතමු. දැන් හිතනකො I want you to complete කියලා ආවනම් ඔන්න මේක අපිට අර විදිහට කියන්න පුළුවන්. නමුත් මේකේ උවමනාව තියෙන්නෙත් මටයි කරන්න අවශ්‍යත් මටයි. ඒතර ඔරිජිනල් වාක්‍යයක වෙනත් කතෘ කෙනෙක් හෝ වෙනත් ප්‍රාණවාචී කොටසක් නොමැති නිසා අපිට I want this to be completed කියලා අර want එක I want කියන එක එහෙම තියෙද්දි අග කෑල්ල හිතුමනා අපි පැසිව් කරන්න බෑ. මොකද පැසිව් කරනවා නම් ඒ කොටස කරන්න වෙන කෙනෙක්. නමුත් මෙතන ඔරිජිනල් වාක්‍යයක් තියෙනවනේ. ඒකනේ අපි පැසිව් කරන්නේ. ඔන්න අපි ඩිරෙක්ට්ලි වාක්‍යයක් ලියනවා නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් මෙතන ඔරිජිනලි තියෙන වාක්‍ය පැසිව් කරන හින්දා තමයි අපිට ඒ විදියට කරන්න බැරි. බලන්න ඊළඟ උදාහරණය. මේකෙදි තියෙන්නේ අර zero infinitive එකක්. එහෙම නැත්නම් bare infinitive එකක්. ඒ කියන්නේ modal verb එකක් එක්ක base form එකක් එකතු වෙලා. I can complete this. දැන් මේ උදාහරණය අපි කලින් ඇහුවා. මට මේක අවසන් කරන්න පුළුවන්. ඔන්න මට පුළුවන් කියලා කියනවා. දැන් මේක passive voice වලට හරවනවා අපි I කියන කතෘ වයින් කළා complete කරන්න පුළුවන් මොකද්ද මේක. එතකොට this කියන්නේ object එක. කර්ම කොටස මුලට දාලා අපි මේ වාක්‍ය අපිට හදන්න පුළුවන් this can be completed කියලා. එතකොට මේ zero infinitive එක බොහොම පහසුයි. මොකද to එකක් නැති නිසා කෙලින්ම මේ modal verb එක මැදට be දාලා action verb එක past participle එකට හරවන්න විතරයි තියෙන්නේ. This can be completed. I can complete this. මට මේක කරන්න පුළුවන්. එතකොට this එක මුලට අරගෙන can complete කියන එක passive හැරවෙන්නේ කොහොමද? can එකට වෙනසක් වෙන්නේ නැහැ. complete කියන එක be completed කියලා වෙනස් වෙනවා. එතකොට this can be completed මේක අවසන් කරන්න පුළුවන්. ඕනනම් අගට by me කියලා දාගත්තට ප්‍රශ්නයක් නැහැ. this can be completed by me. මට මේක අවසන් කරන්න පුළුවන්. නමුත් by me කියන එක අගට දැම්මනම් අපි passive voice හරවන එකේ තේරුමක් නැහැනේ. මොකද කතෘ කෙනෙක් කරන දේ ගැන අපි උලුප්පල දක්වන්න තමයි passive voice වලින් අපි කියන්නේ. කතෘ කරනවා නෙමෙයි කරන දේ. දැන් මෙතන මේක අවසන් කරන්න පුළුවන් කියන අදහසයි අපිට ඕනේ. මේක මමද කරන්නේ, එයාද කරන්නේ, ඔහුද කරන්නේ, වෙන කෙනෙක්ද කියලා කරන්නා නෙමෙයි ඕනේ. අපි හිතමුකෝ අමාරු ටාස්ක් එකක්. ඒ කියන්නේ කරගන්න බැරිම දෙයක් අන්තිමට මොන හරි ක්‍රමයකින් අපිට කරගන්න පුළුවන් වුණා කියන්නකෝ. එතකොට ඒක පුළුවන් වුණා කියන එක අපිට එතන වැදගත් වෙන්නේ. එතකොට අපිට කියන්න පුළුවන් this can be completed. මේක complete කරන්න පුළුවන්. එහෙම නැත්නම් this can be completed now. දැන් මේක අවසන් කරන්න පුළුවන්. එතකොට එතනදී මේ passive voice වල භාවිතය තමයි අවසන් කරන්න පුළුවන් කියන අයිඩියා එක දෙන්නේ. එතකොට දැන් ඔබට වැටහීමක් අවබෝධයක් ඇති to infinitive දාලා අපි හදපු
ඇක්ටිව් වොයිස් වාක්‍යයක් සහ මෝඩල් verb එකක් එක්ක ඇක්ටිව් එක ඇක්ෂන් verb එකක් දාලා හදාගත්ත zero infinitive වාක්‍යයක් කොහොමද අපි පැසිව් වොයිස් වලට හරවන්නේ කියලා. මීළඟට ඔබට මතක ඇති අපි තවත් උදාහරණයක් සාකච්ඡා කළා. ඒ තමයි he is going to help her. he is going to help her. දැන් මේකෙදි ඔහු ඇයට උදව් කරන්න යන්නේ. he is going. ඔහු මොකටද යන්නේ? to help her. ඇයට උදව් කරන්න. එතකොට දැන් මේකේ උදව් කරන්නේ කවුද? ඔහු උදව් ලබන්නේ කවුද? ඇය. එතකොට මේකේ කරන්නා ඉන්නවා ලබන්නා ඉන්නවා. එතකොට පැසිව් වොයිස් වලදී මොකද අපි කරන්නේ? කරන්නා අයින් කරා ලබන්නාට මුල් තැන දුන්නා. එතකොට මේකේ her කියන එක වාක්‍ය මුලට ගෙනාවා. her කියන එක she කියලා වාක්‍ය මුලට එනකොට හැරවෙනවා. එතකොට she is going to be helped. එතකොට ඇයට උදව් ලැබෙන්න යන්නේ. දැන් ඔබට ගැටලුවක් එන්න පුළුවන්. ඇයි මෙතන මේ is going කියලා එකක් තියෙන්නේ? ඇයි ඒක වෙනස් නොවුනේ? ඉංග්‍රීසි භාෂාවේ present continuous වලදී අපි be verb එකක් එක්ක going to කියන කොටස පාවිච්චි කරනවා යමක් කරන්න හදනවා කියන අර්ථය ගන්න. එතකොට දැන් හිතනවා I am writing, I am playing වගේ නෙමෙයි I am going to play කිව්වොත්. I am going to write කිව්වොත්. එතකොට මෙතන මේ going to කියන කොටස විශේෂ භාවිතයක්. එතකොට මෙතනදී මේ going to කියන කොටස අපිට වෙනස් කරන්න අවශ්‍යතාවයක් නැහැ. එතකොට he is going to help her. ඔහු ඇයට උදව් කරන්න යනවා. she is going to be helped. ඇයට උදව් ලැබෙන්න යනවා. නැත්නම් ඔබට හිතන්න පුළුවන් ඇයි මේ is going කියන එකත් is been gone කියලා අපිට හරවන්න බැරි කියලා. මොකද මෙතන හේතුව තමයි මේක විශේෂ වූ භාවිතයක්. ඒ නිසා මෙතනදී අර to help කියන එක තමයි පැසිව් වොයිස් වලට හරවලා තියෙන්නේ. එතකොට මේකේ වාක්‍යයේ පළවෙනි කොටස ඇක්ටිව්, දෙවෙනි කොටස තමයි පැසිව් ඉන්ෆිනිටිව් වලින් තියලා තියෙන්නේ. දැන් මේ පැසිව් ඉන්ෆිනිටිව්ස් ගැන සාකච්ඡා කරද්දී ඔබට වාක්‍ය සහ ඉන්ෆිනිටිව් කියන කොටස් දෙකම පැසිව් වලින් ලියලා තියෙන විදියක් හම්බුණා. දැන් බලන්න උදාහරණේ I want to complete this කියලා අපි කතා කරපු එක අපි පැසිව් වලට හැරෙව්වම this is wanted to be completed කියලා අපි හැරෙව්වා. එතන this is wanted, එතන is wanted කියන එකත් to be completed කියන ඒ කොටසත් දෙකම පැසිව්. ඒ කියන්නේ වාක්‍යයයි ඉන්ෆිනිටිව් එකයි දෙකම පැසිව් ස්වරූපෙන් තිබුණා. එතකොට ඒ දෙකම පැසිව් නම් අපි ඒවට ඩබල් පැසිව්ස් කියලා කියනවා. අපි එතකොට ඒ පිළිබඳව තවත් දුරටත් සාකච්ඡා කරන්න අපි මේ උදාහරණ දිහා බලමු. දැන් ඔරිජිනලි වාක්‍යයක් ලියලා තියෙනවා we need you to complete this. we need you to complete this. දැන් මේ විදිහේ වාක්‍යයක් අපිට කලින් හම්බුනේ නැහැ. මේකේ වෙනස තමයි need කියන කොටසයි to complete කියන කොටසයි අතරමැද ඔන්න තවත් කොටසක් තියෙනවා. දැන් අර I want to complete කියන එකේ want කියන ක්‍රියාපදයේ සහ to complete කියන ඉන්ෆිනිටිව් එක අතරේ වෙනත් කිසිදු පදයක් එහෙම නැත්නම් වචනයක් නැහැ. නමුත් මෙතන need කියන එක සහ to complete කියන ඉන්ෆිනිටිව් එක අතර you කියන කොටසක් අපි ආදේශ කරලා තියෙනවා. එතකොට මේකේ අර්ථය බලන්න ඔරිජිනල් වාක්‍යයේ we need you to complete this. එතකොට මේ ඔරිජිනල් ඇක්ටිව් වොයිස් වාක්‍යනුත් යම් අර්ථයක් එනවා. ඒ තමයි අපිට තමයි අවශ්‍යතාවය තියෙන්නේ. හැබැයි අපි නෙමෙයි අවසන් කරන්නේ. ඒ කියන්නේ we need කිව්වට අපි නෙමෙයි complete කරන්නේ. we need you to complete. අපිට ඕනේ ඔයා මේක අවසන් කරනවට. එතකොට මේකේ වාක්‍ය කොටස ඇක්ටිව් වොයිස් එකෙන් තියෙනවා we need කියලා. ඒ කොටස කරන්නේ we කියන කෙනා. to complete කියන ඇක්ටිව් වොයිස් ඉන්ෆිනිටිව් එක කරන්නේ you කියන කෙනා. එතකොට මේ වාක්‍ය ඇතුළෙම ඉන්ෆිනිටිව් එක කරන්නේ වෙන කෙනෙක්. ඒ වගේම මේක ප්‍රකාශ කරන්නේ තවත් කෙනෙක්. එතකොට අන්න ඒක ඔලුවට ගන්න. එතකොට අපිට ඒක පැසිව් ඉන්ෆිනිටිව් වලට හරවන්න පුළුවන් ක්‍රම කිහිපයකට. දැන් මුලින්ම ඔබට මේ රතු පාටින් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි ඔබ බැලූ බැල්මට කරන්න හිතන ක්‍රමය. we need එක හැමම දාන ඔබ හිතනවා ඇයි need කියන එක කරන්න ඕනේ? වීමනේ. එතකොට ප්‍රශ්නයක් නැහැ. එතකොට you එකත් එක්ක තියෙන අර to complete කියන එක විතරක් අපි පැසිව් දැම්මොත් හරි. එතකොට ඒ විදිහට we need you to be completed this කියලා හරවලා තියෙනවා. හැබැයි ඒ ක්‍රමය වැරදි. මොකද ඔබට මතක ඇති වාක්‍යයක පැසිව් නම් එහෙම නැත්නම් වාක්‍යයක ඉන්ෆිනිටිව් එක පැසිව් හරවනවා නම් ඒක කරන කෙනා ඉන්නේ එළියේ. දැන් අපි සරලව ඇක්ටිව් වොයිස් වාක්‍යයක් ගත්තොත් කරන්න ඇතුලේ පැසිව් වොයිස් වාක්‍යයක් ගත්තොත් කරන්න එළියේනේ.
දැන් මෙතන to complete කරන්නේ you කියලා active voice එහෙම නැත්නම් මේ original වාක්‍යෙම තියෙනවනේ we need you to complete this කිව්වම කරන්න ඕනේ ඔයා තමයි complete කරන්න ඕනේ. එතකොට අපි we need කියන එක එහෙම්මම තියලා you to be completed කියලා ඒ to be completed කියන එක විතරක් passive voice වලින් තිබ්බොත් මේක you නෙමෙයි මේක කරන්නේ. එතකොට තවත් කෙනෙක් තමයි මේ අවසන් කිරීම කරන්නේ. එතකොට you කියන එක මේ වාක්‍යයේ ඒ කියන්නේ දාලා තියෙන එකේ භාවිතය වැරදි. එතකොට ඔබට තේරෙනවා ඇති ඔරිජිනල් වාක්‍යයේම ඉන්ෆිනිටිව් එක කරන්නෙක් දාලා තියෙනවා නම් අපිට ඉන්ෆිනිටිව් එක විතරක් පැසිව් හරවන්න බෑ. එතකොට ඔන්න පළවෙනි ක්‍රමේ වැරදි. දැන් ඔන්න ඊළඟට දීලා තියෙනවා we need this. මොකද කරලා තියෙන්නේ objects දෙක මාරු කරලා. එතකොට you කියන එක වෙනුවට to complete. ඒ කියන්නේ ඉන්ෆිනිටිව් එකත් එක්ක තියෙන object එක අරන් තියෙනවා need කියන එකත් එක්ක. එතකොට we need this. එතකොට අපිට ඕනේ ඔයා මේක කරනවටනේ. එතකොට කරන කෙනා මේක complete කරන කෙනත් මෙතන ඉන්න නිසා අපි complete කරන කෙනාව අයින් කළා අපි එයාලවව complete කරගන්න ඕන දේ මෙතනට ගේනවා. we need this to be completed. අපිට මේකයි අවසන් කරන්න ඕනේ. අන්න එතකොට අවසන් කරන කෙනා අපි දැන් you කියන එක අයින් කළානේ. අයින් කළා කියන්නේ එයා ඉන්නේ එළියේ. එතකොට we need this to be completed කියන්නේ අපිට මේක අවසන් කරන්න අවශ්‍යයි. එතකොට අපිට අවශ්‍යතාවයේ තියෙනවා හැබැයි to be completed කරන්නේ එළියේ ඉන්න කෙනෙක්. එතකොට අපිට මේක we need this to be completed by you කියලා ඕනනම් කියන්නත් පුළුවන්. එතකොට complete කරන කෙනා වාක්‍යයෙන් පිටත. එහෙම නැත්නම් වාක්‍ය අගට යොදලා තියෙනවා. එතකොට ඔබට තේරෙනවා ඇති දැන් මේ රතු පාටින් තියෙන වාක්‍ය වැරදෙන්න හේතුව. මොකද we need you කියලා කරන කෙනාවත් එතනටම දාගත්තොත් එයා කරන දේ පැසිව් වලින් තියන්න බෑනේ. කරන්න ඉද්දි වාක්‍යයක් පැසිව් කරන්න බෑනේ. කරන්න නැත්තම් තමයි කරන දේ පැසිව් වොයිස් වලින් කියන්න වෙන්නේ. අන්න ඒ නිසායි පළවෙනි වාක්‍යය වැරදි වෙන්නේ. දැන් ඊළඟට තුන්වෙනි උදාහරණය බලන්න. you are needed to complete this. මේකෙදි මොකද කරලා තියෙන්නේ? පළවෙනි වාක්‍ය පැසිව් තිබ්බා, දෙවෙනි වාක්‍ය ඇක්ටිව්. දැන් කලින් එකේ we need this කියන එක active voice, to be completed කියන්නේ passive voice. තුන්වෙනි එකේ you are needed කියන්නේ passive voice, to complete this කියන්නේ active voice. දැන් මෙතනදී you are needed ඔයාව අවශ්‍යයි. ඒ කියන්නේ දැන් මේ original වාක්‍යයේ we need you කියන එක ඒ කොටස විතරක් passive හරවලා you are needed කියලා ඊතුරු කොටස අපි active වලින් තියලා you are needed ඔයාව අවශ්‍යයි මොකටද මේක අවසන් කරන්නේ. එතකොට ඒ වාක්‍යයත් හරි. මොකද පළවෙනි එක පැසිව්නේ. you are needed නේ. එතකොට ඔයාව අවශ්‍යයි මොකටද? to complete this මේක කරන්න. එතකොට දැන් ඔබට තේරෙනවා ඇති වාක්‍යයේ මුල කොටස පැසිව් කරලා අග කොටස ඇක්ටිව් තියන්න පුළුවන් කියන එක. හැබැයි මුල කොටස විතරක් ඒ විදියටම ඇක්ටිව් තියලා අග කොටස පැසිව් කරන්න බැරි එක. එතකොට දැන් බලන්න අවසන් උදාහරණය. this is needed to be completed. දැන් මේකේ this කියන එක මුලට ගෙනාවා. ඒ කියන්නේ මේ we need you to complete this කියන වාක්‍යයේ අග complete කියන එකත් එක්ක තියෙන object එක මුලට ගෙනාවා. this is needed කියලා පළවෙනි එක පැසිව් කරා. to be completed කියන එකත් පැසිව් කළා. මොකද කරන කෙනා එළියට දැම්මා. එතකොට මෙතනදී බලන්න this කියලා ගත්ත object එක පළවෙනි වාක්‍ය කොටසේ මුලට දැම්මා. you කියන එකට අදාළ to complete කියන එකේ දෙවනියට පැසිව් කළා. එතකොට මේකේ පළවෙනි වාක්‍ය is needed කියන්නේත් පැසිව්, to be completed කියන්නේත් පැසිව්. එතකොට මේ දෙපැත්තම පැසිව් හින්දා අපි මේකට ඩබල් පැසිව් කියලා කියනවා. එතකොට දැන් ඔබට අපහදිල් නම් මේක අවබෝධයක් නැත්තම් මේ කොටස නැවත නැවත අහන්න. මොකද ඔබට බැලූ බැල්මට පේන දෙයක් තමයි වාක්‍යයේ ක්‍රියාපද දෙක මාරු කරලා නැහැ. දැන් need එන්න ඕනේ තැනට complete දාලා complete එන්න ඕනේ තැනට need දාලා නැහැ. වාක්‍යයේ කර්තෘ කොටස් සහ කර්ම කොටස් එහෙම නැත්නම් subject සහ object පමණයි මාරු කරලා තියෙන්නේ. ඒවා මාරු වෙනකොට තමයි මේ passive කොටස එහෙම නැත්නම් active කොටසේ වෙනසක් වෙන්නේ. දැන් මුල ඉන්නේ we නම් කරන කෙනා නම් need කියන එක active නේ. මොකද original වාක්‍යයේත් we need. ඒතර we එක්ක need එක passive දාන්න බෑ. හැබැයි original වාක්‍යයේ you කියන්නේ object එකක් නේ. ඒතර you එක වාක්‍යයේ මුලට ගත්තා නම් need එක passive voice වෙන්න ඕනේ. this කියන්නේත් object එකක් නේ. this එකත් වාක්‍යයේ මුලට ගන්නවා නම් need කියන එක passive වෙන්න ඕනේ. ඒ වගේම
මේ වාක්‍යවල you කියන කෙනා අයින් කරනවා නම් හෝ වාක්‍ය අගට දානවා නම් අපිට to complete කියන එක පැසිව් කරන්න පුළුවන්. එතකොට to complete කරන්න you නිසා you කියන කෙනා ඉන්න ස්ථානයෙන් ගැලෙව්වොත් එහෙම ගැලවනවා කියන්නේ වාක්‍යයේ අගට හෝ එහෙම නැත්නම් අයින් කළාම දානවා. ඒ වෙලාවට to complete කියන එක to be completed කියන්න පුළුවන්. එහෙම නැත්නම් you එක වාක්‍ය මුලට ගද්දි හෝ එහෙම නැත්නම් ඉන්න තැනම තියෙද්දි හෝ අපිට to complete කියන එක පැසිව් හරවන්න බෑ. ඒතකොට දැන් ඔබට අවබෝධයක් මේ තුنين ලැබෙනවා ඇති. දැන් අපි තවත් උදාහරණයක් බලමු. I write a letter to inform him. දැන් කලින් මතක ඇති අපි කලින් උදාහරණෙදී we need you to complete this. එතන need කියන ක්‍රියාවට පස්සේ පණ තියෙන කොටසක් ආවේ. ඒ කියන්නේ to complete කියන එක කරන්නේ ඒ you කියන කෙනා. දැන් මෙතන I write a letter to inform him කියන එකේ මම ලියුමක් ලියනවා ඔහුට දැනුම් දෙන්න. හැබැයි මේකේ a letter කියන්නේ පණ තියෙන දෙයක් නොවන නිසා මෙතන ලියුම ලියන්නෙත් දැනුම් දෙන්නෙත් ඒ දෙකම වෙන්නේ I කියන කෙනා හරහා. එතකොට I ලියන ලියුම හරහා තමයි දැනුම් දෙන්නේ. එතකොට a letter කියන කොටසට තනියෙන් දැනුම් දෙනවා කියන එකක් කියන්න බෑ. මොකද a letter කියන්නේ පණ නැති සබ්ජෙක්ට් එකක්. එහෙම නැත්නම් අප්‍රාණවාචී කොටසක්. එතකොට මතක තියාගන්න ප්‍රධාන ක්‍රියාව සහ ඉන්ෆිනිටිව් කොටස මැදට පණ නැති ඔබ්ජෙක්ට් එකක් එනවා නම් එතන ස්ට්‍රක්චර් එකත් වෙනස් වෙනවා කියලා. දැන් බලන්න ඒක පැසිව් හරවලා තියෙන විදිය. දැන් I write a letter කියන එකේ a letter කියන එක අපිට මුලට දාලා පැසිව් හරවන්න පුළුවන්. A letter is written to inform him. එතකොට to inform him කියන එකේ වෙනසක් වෙන්නේ නැහැ. මොකද ලියුමක් ලියවෙනවා to inform him ඔහුට දැනුවත් වෙන්න. එහෙම නැත්නම් ඔහුට දැනුම් දෙන්න. එතකොට බලන්නකෝ තව උදාහරණ දෙකක් දීලා තිනවා රතු පාටින්. A letter is written to be informed. එතකොට ඔබට හිතන්න පුළුවන් මේකත් හරිනේ. A letter is written කලින් වාක්‍ය වගේම පැසිව් හැරෙව්වා. දෙවනි කොටසත් අපිට පැසිව් හරවන්න පුළුවන්. ඇයි එහෙම හරවලා නැත්තේ? එතකොට එහෙම හරවන්න බැරි. ඇයි මේ රතු පාටින් තියෙන වාක්‍ය වැරදි වෙන්න හේතුව ඔරිජිනල් වාක්‍ය තුල තව කරන්නෙක්ව දීලා නැහැ. එතකොට මෙතන a letter කියන තැනට you කියලා තිබුණා නම් ඔන්න අපිට අර මේ විදිහට හරවන්න තිබුණා. නමුත් ඔරිජිනල් වාක්‍ය තුල එහෙම කෙනෙක් නැති නිසා අපිට a letter is written to be informed කියන්න බෑ. මොකද inform කියන එක කරන්නෙත් I කියන කෙනාම නිසා. එතකොට දැන් මේකේ වෙනම ලියනවා නම් ලියන්න අපිට අවස්ථාවක් තියෙනවා නම් අපිට ලියත හැකි. නමුත් මෙතනදී අපි කරන්නේ මේ ඔරිජිනල් වාක්‍යයෙන් දැන් මේ පැසිව් හරවන්නේ. එතකොට කලින් ලියප එකන්නේ පැසිව් හරවන්නේ. එතකොට ඒ නිසා I write a letter to inform him කියන එක a letter is written to be informed him කියන්න බෑ. a letter is written to inform කිව්වනම් ඇති. මොකද එතකොට අර ව්‍යාකූල නැහැ වාක්‍යය පැටලෙන්නේ නැහැ. නැත්නම් a letter is written to be informed him කිව්වොත් එතන තවත් පැටලෙන සහගත බවක් එනවා. දැන් බලන්නකො තවත් වාක්‍යයක් දීලා තියෙනවා I write a letter to be informed him. එතකොට ඒකේ පළවෙනි කොටස active voice දාලා to inform කියන එක පැසිව් දැම්මා. දැන් එතනත් කොටස වර්ධිනවා. දැන් පළවෙනි ඔරිජිනල් වාක්‍යයේ ලියුම ලියන්නේ මමනේ. ඒ වගේම මම ලියන ලියුම හරහානේ ඔහුට දැනුවත්භාවයක් ලැබෙන්නේ. එතකොට දැන් මේ අන්තිම වාක්‍යයේ අදහස සම්පූර්ණයෙන් වෙනස් වෙනවනේ. ඇයි මම ලියුම ලිව්වට to be informed ඔහුට දැනුම් වෙන්නේ වෙන කෙනෙක් වගේ. ඇයි inform කියන එක to inform කියන එක පැසිව් හැරෙව්වා නම් හරවන කෙනා එතකොට මේක කරන කෙනා එළියේ ඉන්නේ. දැන් I write a letter කියන එකේ මම ලියුම ලිව්වට to be informed කියලා දාපු නිසා inform කරන කෙනා පිට ඉන්නවා. එතකොට වාක්‍යයේ අදහස එහෙම නැත්නම් මේ ඔරිජිනල් වාක්‍යයේ අදහස වෙනස් වෙනවා. එහෙම නැත්නම් අපිට ඒක කරන්න වෙන කෙනෙක් නම් දාන්න තිබුණා. දැන් I write කියලා මෙතන you කියලා හිතන්නකෝ. දැන් I write you to inform him. මම ඔයාට ලියනවා. ඔයා තමයි ඔහුට inform කරන්න ඕනේ. එතකොට මම ඔයාට ලිව්වා. ඔයා තමයි ඔහුට inform කරන්නේ. අන්න ඒ වගේ අවස්ථාවකදී නම් ඒ විදිහට ලියන්න පුළුවන්. දැන් ඔරිජිනල් වාක්‍යයේ එහෙම නැති නිසා අපිට මෙතනදී ඩබල් පැසිව් එකක් ගන්න බෑ. එතකොට මතක තියාගන්න ඩබල් පැසිව් එකක් ගන්න නම් හැමතිස්සෙම ප්‍රධාන ක්‍රියාව සහ to infinitive කියන කොටස අතර මැදට පණ තියෙන කෙනෙක් එන්න ඕනේ. ඒ වගේම එයා තමයි to infinitive කියන කොටස කරන කෙනා වෙන්නත් ඕනේ. එතකොට දැන් ඔබට මේ passive infinitives පිළිබඳව ඒවැ භාවිතය පිළිබඳව double passives පිළිබඳව ඔබට දැන් අවබෝධයක් ලැබිලා ඇති.
දැන් මං හිතනවා මේ පැසිව් ඉන්ෆිනිටිව්ස් පාඩම් මාලාවේ විශේෂම පාඩම් දෙකකින් සමන්විත මේ පාඩම් මාලාවේ මේ කොටස වලින් ඔබට ඉන්ෆිනිටිව් එකක් කියන්නේ මොකක්ද? ඒකේ භාවිතය කොහොමද? ඒක පැසිව් වෙන්නේ කොහොමද? ඩබල් පැසිව්ස් යෙදෙන්නේ කොහොමද කියන එක පිළිබඳව අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. ඒ වගේමයි ඔබට ග්‍රැමර් මුලින් ඉඳලා හදාරන්න අපේ විශේෂ ග්‍රැමර් පොත් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඉංග්‍රීසි කතනය සඳහාත් අපේ පොත් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒවට අදාළ ලින්ක් එකත් මේ වීඩියෝ එකත් එක්ක තියෙනවා. එහෙනම් අපි ඊළඟ කොටසෙන් හමු වෙමු.